වස්සාන ධර්ම දේශනා ද්වේෂය නිසා විරුද්ධකාරයෙකුට අවාසි වෙන විදිහට යුක්තිය ඉක්මවල ක්‍රියා කරනවට කියනවා දෝසාගති. දැන් අපි හිතමු යම් කිසි දෙයක් විනිශ්චය කරන්න තියෙද්දි මේ මගේ හතුරෙක් කාලයක් පටන් මේ කෙනා මට මෙන්න මේ වගේ දේවල් කළා, මට දොස් කීවා, බැන්නා, වෛර කළා, මේ විදිහට යම් කිසි කෙනෙක් ගැන හිතලා ඒ වෙලාවේ ඇතිවෙච්ච කෝපය නිසා නිවැරදි කරුවෙකුට වරදකරුවෙක් කියලා කියන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ලැබිය යුත්තක් නොලැබිය යුතුයි කියලා තීරණය දෙන්න පුළුවන්. ආන් එහෙම වෙලාවට අපේ හිතේ කටයුතු සිද්ධ වෙන්නේ ද්වේෂයෙන්. භාග්‍යවතුන් වහන්සේ ඒකට දේශනා කරන දෝසා ගති. ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා. දැන් බොහෝ වෙලාවට අපිත් එක්ක කතා කරන කෙනෙක් අතින් වචනයක් වැරදුනොත් එයාගේ ක්‍රියාවෙන් යම් වරදක් දැක්කොත් තාම ඉක්මනින් ඒ කෙනාට විරුද්ධ වෙනවා. මට මෙහෙම කිව්වනේ, මට මෙහෙමන සැලකුවේ, මං වගේ කෙනෙකුට මෙහෙම කතා කරන එක හොඳද? මං වගේ කෙනෙකුට ඇයි මෙහෙම කරන්නේ? එහෙම කියලා හිතලා හොඳ වැඩක් කරන්න. මගේ අතේ තමයි බලය තියෙන්නේ, මගේ අතේ තමයි හැමදේම කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ කියලා පින්වත්නි ඔන්න අර වෛරය නිසා, ද්වේෂය නිසා යමෙකුට ලැබිය යුතු අහිමි කරනවා. ප්‍රශංසාවක් කළ යුතුයි නම් ප්‍රශංසා නොකර ඉන්නවා. ද්වේෂය නිසා. නිවැරදිකරුවෙක් වරදකරුවෙක් බවට පත් කරනවා. ද්වේෂය නිසා. ආන් ඒ වගේ කාරණාවන් ගෙනුත් භාග්‍යවතුන් වහන්සේ වැළකෙන්න කියලා දේශනා කළා. මේ බණපදේ අහන් ඉන්නකොට කාර්යාලවල වැඩ කරන දෙපාර්තමේන්තු ආයතනවල වැඩ කරන අයට මේ කාරණා ගැන පින්වත්නි ඔබට බොහෝ අත්දැකීම් ඇති. අපේ චරිත, අපේ ජීවිත කතාව තුළ මෙන්න මේ වගේ සිදුවීම් වලට අපටත් මුහුණ දෙන්න සිද්ධ වුණානේ කියලා අත්දැකීම් බොහෝමයක් ඇති. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිංහලෝවද සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාවේ පස්වන ධර්ම දේශනය. මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ බ්‍රේෂියා සිට කේ.ඒ. බුද්ධිකා ආදරණීය දියණිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ හලාවත මාරවිල පදිංචි එස්.එම්. මල්ලිකා මැණිකේ ආදරණීය මෞතුමියගේ ජුනි මාස 20 වන දිනට යෙදෙන 58 වන ජන්මදිනය සිහි කරමින් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම සුජීවත්ව වාසය කරන කේ.ඒ. චන්ද්‍රසේන ආදරණීය පියාණන්ටත් කේ.ඒ. පෝෂිත කෞශල්‍ය සහ කේ.ඒ. සසිත උෂාන් යන සහෝදරයන්ටත් ධනුෂිකා සුදර්ශනී නැගණියටත් කේ.ඒ. බුද්ධිකා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන පී.ඩී. තරිඳු බිම්සර මහත්මයා ඇතුළු පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාතලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්ජ විසරදස්ස සම්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සම්භඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්භඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්භඤුනෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රාවක සත්පුරුෂ කාරුණික පින්නතුනේ පින්වතියනි මේ වෙලාවේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ නිවන් මඟ ප්‍රකාශ වෙන ඒ උතුම් මිහිරි ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේශනා කරන ඒ මිහිරි ධර්මය මේ ලෝකයට ඇහෙන්නේ බොහෝම කලාතුරකින් දුර්ලභව. ඒ ධර්මය යම්කිසි කෙනෙකුගේ දෙසවනට ඇහෙනවනම් දෙව්ලොව දෙවි කෙනෙකුගේ හෝ වේවා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මේකුගේ හෝ වේවා මනුස්ස ලෝකේ ඔබ මං වැනි මිනිසෙකුගේ හෝ වේවා දෙසවනට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනවනම් ඒ ඇහෙන්නේ සංසාරේ රැස් කරපු පිනක් නිසා. සංසාර ජීවිතේ කොහේ හරි තැනකදී රැස් කරපු පිනක් විපාක දීලා ලැබෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණමය අවස්ථාව. එහෙමනම් අද මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත් පිරිසට මේ මොහොතේ උදාපත් වෙන්නේ පින්වත්නි ඔබ විසින් සංසාර ජීවිතයේ රැස් කරපු මහා පිනක් මතුවලා ලැබෙන ඒ වාසනාවන්ත වාග්යවන්ත සද්ධර්ම ශ්‍රවණමය අවස්ථාව. එහෙමනම් මේ උදා වුණු දුර්ලභ අවස්ථාව මගේ හැර ගන්නට එපා. අතහැරිලා යන්නට දෙන්නට එපා. මේ දේශනාව එක කනකින් අහලා අනිත් කනින් පිට කරලා යන්න දෙන්න එපා. මේ ඇහෙන්නේ සසරේ පිනක් නිසා ඇහෙන වචන ටිකක්. මේ ඇහෙන වචනයක් පාසා පින්වත්නි ඔබ මෙලොවත් සනසවනවා. පරලොව ඔබේ ජීවිතය සුවපත් කරනවා. උභයාර්ථය යහපත් කරනවා. නිවන් සුවය ඔබේ ජීවිතයට කැඳවෙනවා. එහෙනම් මේ ඇහෙන වචනයක් පාසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඇහෙන්නේ. පින්වත්නි මනා වූ දෙසවනින් යොමු කළ දෙසවනින් යුක්තව ඒ දහම අහන්නට ඕනේ. උතුම් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඇතුව
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ඕනේ. එහෙම අහන කෙනෙකුට ජීවිතේ දිනන්න පුළුවන්. මෙලොවත් දිනනවා පරලොවත් දිනනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා වැරදුණු කෙනෙක් මේ ලෝකේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා මගේ ජීවිතේ වැරදුනා කියපු කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ නිසා මගේ ජීවිතේ වෙනස් වුණා කියලා කියන අය කෝටි ගණනක් අසංඛ්‍ය ගණනක් මේ ලෝකේ ඉන්නවා. මේ විශ්ව ධාතුවේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයේ වටිනාකම ඒක. එහෙනම් ඔබටත් මටත් සංසාර සාගරයෙන් අත මිදලා යන්න මේ උතුම් ධර්මය ඒකාන්තයෙන් උපකාරයි පින්වත්නි. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ඉතාලියේ බ්‍රේෂියා සිට කේ.ඒ. බුද්ධිකා පින්වත් දියණිය. ඒ පින්වත් නෝන මහත්මිය බලාපොරොත්තු වෙනවා හලාවත මාරවිල පදිංචි එස්.එම්. මල්ලිකා මැණිකේ ආදරණීය මව්තුමියගේ ජූනි මාසයේ 27 වෙනි දවසට යෙදෙන 58 වෙනි ජන්මදිනයට සෙත් පතන්න. එතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නයි එතුමියගේ දියණිය බුද්ධිකා පින්වත් මහත්මිය අදහස් කොටගෙන තිබෙන්නේ. අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා බුද්ධිකා මහත්මියටත් එතුමියගේ මව්තුමියටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් මේ ධර්මය අහන හැම කෙනෙකුටමත් මෙලොව සැනසීම වේවා පරලොව සුගතිය වේවා නිවන් දොරටුවක් බවට මේ ධර්ම දේශනාව ඒකාන්තයෙන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද අපි සාකච්ඡා කරන්නේ සතර අගති පිළිබඳව. අද මේ සාකච්ඡාවට මේ විදිහට මඟ සකස් වුණේ අපි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීර්ඝ දේශනාවන්ගෙන් යුක්ත දීඝනිකායේ පාතික වග්ගයේ 8 වෙනි සූත්‍රය සිංහාලෝක සූත්‍රය එහෙම නැත්නම් සිංහාලෝවාද සූත්‍රය පිළිබඳ ධර්ම දේශනා මාලාවක් මේක පෙරට සිද්ධ කරගෙන එන්නේ. ඒ දේශනා මාලාව ආරම්භයේදී අපි දේශනා කළා පින්නත් ඔබට මතකයි මේ සිංහාලෝවාද සූත්‍රය එහෙම නැත්නම් සිංහාලක සූත්‍ර ධර්මය කොහේ ඉඳලාද දේශනා කළේ කුමන සිදුවීමක් නිසාද මේ දේශනාව සිද්ධ වුණේ කාටද දේශනා කළේ ඒ කාරණේ පිළිබඳ අපි සාකච්ඡා කළා. ඉන් අනතුරුව අපිට සාකච්ඡා කරන්න යෙදුනේ භාග්‍යවතුන් වහන්සේ සිංහාලක ගෘහපති පුත්‍රයා විමසපු පැනයට පිළිතුරු වශයෙන් දේශනා කරපු මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවනේ සිංහාලක ගෘහපති පුත්‍රයා ස්වාමීනි සදිස්සා නමස්කාරය මේ ආර්ය විනහි සදිස්සා නමස්කාරය පිළිබඳ දේශනා කරන්න කියලා. එතකොට පළවෙනියෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සදිස්සා නමස්කාරයට පෙර සදිස්සාවන් වසන්න කියලා. බුදුරජාණන් වහන්සේ සදිස්සාවන් වසන්න කියලා දේශනා කරනවා. කොහොමද සදිස්සාවන් වසන්නේ? ලාමක තුදු සකුසල කර්මයන්. අකුසල කර්ම 14ක් ප්‍රහාණය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා. ඒ අකුසල කර්ම 14න් 4ක් පිළිබඳව අපි පහුගිය දේශනාවලින් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යතෝකෝ ගහපති පුත්ත අරිය ශාවකස්ස චත්තාරෝ කම්ම කිලේසා පහිනා හොಂತಿ. චතුහි ඨානේහි පාපකම්මං කරෝති. මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපති පුත්‍රය යම් හේකින් ආර්ය ශ්‍රාවකයාගේ සතර කර්මක්ලේශය ප්‍රහාණය වෙද්ද. යම් හේකින් ආර්ය ශ්‍රාවකයා සතර කරුණකින් පව්කම් නොකරයිද සතර අගතියට පත් වේද. භෝගයන්ගේ විනාශමුඛ 6 ජීවිතයෙන් බැහැර කරයිද
අන්න ඒ කෙනා මේ තුදුස් ලාමක කර්ම වලින් පහ වූයේ වෙනවා. සදිසාවන් වසාලපු කෙනෙක් බවට පත් වෙනවා. දෙලොව ජය ගැනීම පිණිස පිළිපන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් අපි පහුගිය දවස් කිහිපේ සාකච්ඡා කළා ඒ අනුව ප්‍රාණඝාතය නැමැති කර්මක්ලේශය පිළිබඳව, අදත්තාදානය නැමැති කර්මක්ලේශය පිළිබඳව, කාමයේ වර්ධවා හැසිරීම නැමැති කර්මක්ලේශය පිළිබඳවත්, ඒ වගේම මුසාවාදය නැමැති කර්මක්ලේශය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ සිංහාලක සූත්‍ර දේශනාව දීඝනිකායේ සඳහන් වෙන ආකාරයට අපි සාකච්ඡා කළේ අටුවාව ආශ්‍රය කොටගෙන. ඊට අමතරව මේ සූත්‍රයේ මේ දහම් කාරණා පිළිබඳ මනා අවබෝධය පිණිස තවත් බොහෝ දහම් කාරණා එකතු කරලා අපි මේ දේශනා මාලාව පහුගිය දවස්වල සිද්ධ කරගෙන ආවේ. ඒකට අද අපට තියෙන්නේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පාප කර්ම 14ක් ප්‍රහාණය කරන කෙනාට, දුරු කරන කෙනාට සදිසාවන් නමස්කාරයට සුදුසුකම් ලබන්න පුළුවන් කියලා දේශනා කොට වදාලා. ඒ කියන්නේ මේ සදිසා වන්දනාවට පෙර සදිසාවන් වසාලපු කෙනෙක් බවට පත් වෙනවා කියලා දේශනා කළානේ. ඒ සදිසාවන් වසාලීම පිණිස, සදිසා නමස්කාරයට සුදුසුකම් ලැබීම පිණිස සම්පූර්ණ විය යුතු කාරණා පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළපු අවස්ථාවේ ප්‍රහීණය කළ යුතු කෙලෙස් 14න් 4ක් පිළිබඳ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන්. අපි කෙටියෙන් සාකච්ඡා කළේ. ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන්නේ පින්වත්නි, චතුහි ඨානේහි පාපකම්මං කරෝති. යම් හේකින් ආර්ය ශ්‍රාවකයා 4 කරුණකින් පව්කම් නොකරයිද? මොනවද මේ 4 කරුණ? කතමේහි චතුහි ඨානේහි පාපකම්මං කරෝති. චන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. දෝසාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. මෝහාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. බයාගතින් ගච්ඡන්තෝ පාපකර්මං කරෝති. යතෝකෝ ගහපති පුත්ත අරිය ශාවකෝ නේව චන්දාගතින් ගච්ඡති න දෝසාගතින් ගච්ඡති න මෝහාගතින් ගච්ඡති න බයාගතින් ගච්ඡති. ඉමේහි චතුහි ඨානේහි පාපකම්මං න කරෝති ති ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතද වෝච සත්වා චන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං අතිවත්තති නහියති තස්ස යසෝ කාලපක්ඛෝව චන්දිමා. බුදුරජාණන් වහන්සේ සිංහාලක සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළ දහම් පරයයක් තමයි මම ඔබට ශ්‍රවණී පිණිස සජ්ජායනා කළේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ 4 කරුණකින් පව්කම් නොකරන්නේද? කුමන 4 කරුණක්ද? 4 අගතියෙන් වැළකී යුතුයි. ඡන්දාගතින්, දෝසාගතින්, මෝහාගතින්, බයාගතින් කියන මේ අගති ධර්ම 4න් දුර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කොහොමද මේ පාලි පාඨයේ තේරුම අපි ටිකක් සාකච්ඡා කරමු. කතමේහි චතුහි ඨානේහි පාපකම්මං කරෝති. ආර්ය ශ්‍රාවක තෙමේ කවර 4 කාරණාවකින් පව්කම් නොකරේද? ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. ඡන්දයෙන් අගතියට ගියපු කෙනා, නොකටයුතු කරනු කෙනා පාප කර්මයේ යෙදෙනවා. දෝසාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. ද්වේෂයෙන් අගතියට ගිය කෙනා පාප කර්මවල යෙදෙනවා, පව් කරනවා. මෝහා ගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. මෝහයෙන් අගතියට ගිය කෙනා පාප කර්මයේ යෙදෙනවා. බයාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. බයෙන් අගතියට ගියපු කෙනා පාප කර්මයට ගිජු වෙනවා, පව් වැඩ කරනවා කියලා දේශනා කළා. යතෝකෝ ගහපති පුත්ත අරිය ශාවකෝ. ගෘහපති පුත්‍රය යම් හේකින් මේ ආර්ය ශ්‍රාවක තෙමේ නේව චන්දාගතින් ගච්ඡති. ඡන්දයෙන් අගතියට නොයන්නේද?
න දෝසාගතින් ගච්ඡති. ද්වේෂයෙන් අගතියට නොයන්නේද? මෝහාගතින් ගච්ඡති. මෝහයෙන් අගතියට නොයන්නේද? න භයාගතින් ගච්ඡති. බයෙන් අගතියට නොයන්නේද? ඒ තැනැත්තා මේ සතර කාරණාවන්ගෙන් පව්කම් නොකරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඡන්දයෙන් අගතියට ගිහිල්ලා පව් වැඩ කරන්නේ, ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා පව් වැඩ කරන්නේ, මෝහයෙන් අගතියට ගිහිල්ලා පව් වැඩ කරන්නේ. මේක කාගේ ස්වභාවයක්ද? ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයක්. අන්න එහෙම කෙනාට තමයි සදිසා නමස්කාරය සඳහා බුදුරජාණන් වහන්සේ සුදුසුකම් සපරුවා කියලා දේශනා කරන්නේ. එතකොට පින්වත්නි, මේ සතර අගති එහෙම නැත්නම් චත්තාරි අගති ගමනානි, ඡන්දාගතින් ගච්ඡති, දෝසාගතින් ගච්ඡති, මෝහාගතින් ගච්ඡති, බයාගතින් ගච්ඡති කියන මේ කාරණා හතරේ අගතිය කියලා කියන්නේ මොකක්ද? නොකල යුක්තක් කරනවට කියලා කියන අගතිය. නොසුදුසු දෙයක් කරනවා, අයහපත් දෙයක් කරනවා, නොකල යුත්තක් කරනවා. ආන් ඒකට කියනවා අගතිය කියලා. ආර්යයන් වහන්සේලා ආර්යයන් නොකරන, එහෙම නැත්නම් ආර්ය තත්වයටපත් නොවිච්ච, මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවක නොවිච්ච අනාර්යයන් විසින් කරන ලාමක වැඩවලට කියනවා, වැඩ කරනවට කියනවා අගතියටපත් වෙලා, අගතියට ගිහිල්ලා. එතකොට බුදුරජාණන් වහන්සේ අගතියටපත් වෙන, එහෙම නැත්නම් මේ අගතියට යන කාරණා හතරක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකේ පළවෙනි කාරණය තමයි පින්වත්නි, තමන්ගේ ඥාතිකමක් හරි මිත්‍රකමක් හරි හැඳුනුම්කමක් හරි එහෙම නැත්නම් අල්ලසක් ගැන හරි යමක් නිශ්චය කරද්දී විනිශ්චය කරද්දී වාසිය පිණිස කටයුතු කරනවා. නොලැබිය යුතු දෙයක් ලබා දෙනවා. නොසුදුසු තැනක තබනවා. මේ මෙන්න මේ විදිහට පින්වත්නි ඥාතිත්වයේ සලකගෙන එහෙම නැත්නම් මිත්‍රත්වයේ සලකගෙන දැන හැඳුනුම්කමක් සලකගෙන අල්ලසක් හෝ අරගෙන යම් කෙනෙක් වාසිය පිණිස කටයුතු කරනවා නම්, අහිමි දෙයක් හිමි කර දෙන්න කටයුතු කරනවා නම් ඒකට කියනවා ඡන්දාගති කියලා. ඡන්දාගති කියලා කියන්නේ ඡන්දය සහ අගති කියන වචනේ එකතු කරලා තමයි ඡන්ද අගති ඡන්දාගති කියලා හැදිලා තියෙන්නේ. ඡන්ද අගති ඡන්දාගති. එතකොට මෙන්න මේ කාරණින් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ සිංහාලක සූත්‍රය එහෙම නැත්නම් සිංහාලෝවාද සූත්‍රය දේශනා කළේ ගිහි ශ්‍රාවකයාගේ විනය විදිහට. ගිහි ශ්‍රාවකයාගේ විනය දේශනාවක් විදිහට. එතකොට මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතයට කොහොමද මේ දේශනාව ගලපගන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඡන්දයෙන් අගතියට යන්න එපා. ඡන්දයෙන් අගතියට යන්න එපා කියලා. ඒ කිව්වේ යම් කෙනෙකුට ඇති ඇලීමක් නිසා යුක්තිය ඉක්මවලා යුක්තිය ඉටු කරන්නේ නැතුව ඒ පුද්ගලයාට වාසි වෙන විදිහට අනිත් කෙනාට අවාසි වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කාරණේ බොහෝම වටිනවා. පින්වත්නි, මේ කාලේ සහනාධාර බෙදනවා, මිනිසුන්ට උදව් උපකාර කරනවා, නොඑක් සංවිධාන ඉදිරිපත් වෙනවා. මේවා සංවිධානය කරන්න, මේවා මෙහෙවන්න අපේ පින්වතුන්ලාට අවස්ථාව ලැබෙනවා. ආන් එහෙම අවස්ථාවක් ලැබුණන් පස්සේ තමන් කැමති කෙනාට ඥාතිත්වයක් හෝ මිත්‍රත්වයක් පදනම් කරගෙන පින්වත්නි වාසය සහගත විදිහට කටයුතු කරනවා. අනිත් අයට අවාසියක් වෙන්නත් ඒ පුද්ගලයාට වාසියක් වෙන්නත් කටයුතු කරනවා නම් සියලු දෙනාට සමානව පොදු වෙන දෙයක් පින්වත්නි තව කෙනෙකුට වැඩිපුර දෙනවනම් ආන් ඒ වෙලාවට හිතන්න මම ඡන්දයෙන් අගතියට ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මා වගේ වැනි කෙනෙක් බුදුනෙතින් දැකලා
මා මේ කරන ක්‍රියාව දැක්කොත් භාග්‍යතුන් වහන්සේ මාව බැහැර කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගරහාවට ලක් කරන කෙනෙක් බවට මම පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ ගමනක් මං යන්නේ කියලා හිතන්න. එතකොට මේ කාලේ සහනාදාර හරි මොනවා හරි බෙදනවා නම් පින්වත්නි බලන්න ඒ හැම වෙලාවකම සාධාරණව ඒ කටයුත්ත කරන්න. බොහෝ දෙනාගේ යහපත පිණිස වඩා සුදුසු විදිහට මේ කටයුත්ත කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කාරණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ගිහි ශ්‍රාවකයාගේ විනය විදිහට ඡන්දාගති. ඊළඟට තමයි දෝෂය නැමැති ගතිය. එහෙම නැත්නම් දෝසාගති. ද්වේෂය නිසා විරුද්ධකාරයෙකුට අවාසි වෙන විදිහට යුක්තිය ඉක්මවල ක්‍රියා කරනවට කියනවා දෝසාගති. දැන් අපි හිතමු යම් කිසි දෙයක් විනිශ්චය කරන්න තියෙද්දි මේ මගේ හතුරෙක් කාලයක් පටන් මේ කෙනා මට මෙන්න මේ වගේ දේවල් කළා, මට දොස් කීවා, බැන්නා, වෛර කළා, මේ විදිහට යම් කිසි කෙනෙක් ගැන හිතලා ඒ වෙලාවේ ඇතිවෙච්ච කෝපය නිසා නිවැරදි කරුවෙකුට වරදකරුවෙක් කියලා කියන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ලැබිය යුත්තක් නොලැබිය යුතුයි කියලා තීරණය දෙන්න පුළුවන්. ආන් එහෙම වෙලාවට අපේ හිතේ කටයුතු සිද්ධ වෙන්නේ ද්වේෂයෙන්. භාග්‍යවතුන් වහන්සේ ඒකට දේශනා කරන දෝසාගති. ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා. දැන් බොහෝ වෙලාවට අපිත් එක්ක කතා කරන කෙනෙක් අතින් වචනයක් වැරදුනොත් එයාගේ ක්‍රියාවෙන් යම් වරදක් දැක්කොත් ඉතාම ඉක්මනින් ඒ කෙනාට විරුද්ධ වෙනවා. මට මෙහෙම කිව්වනේ, මට මෙහෙමනේ සැලකුවේ, මං වගේ කෙනෙකුට මෙහෙම කතා කරන එක හොඳද? මං වගේ කෙනෙකුට ඇයි මෙහෙම කරන්නේ? එහෙම කියලා හිතලා හොඳ වැඩක් කරන්න. මගේ අතේ තමයි බලය තියෙන්නේ, මගේ අතේ තමයි හැමදේම කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ කියලා පින්වත්නි ඔන්න අර වෛරය නිසා, ද්වේෂය නිසා යමෙකුට ලැබිය යුතු අහිමි කරනවා. ප්‍රශංසාවක් කළ යුතුයි නම් ප්‍රශංසා නොකර ඉන්නවා. ද්වේෂය නිසා. නිවැරදි කරුවෙක් වරදකරුවෙක් බවට පත් කරනවා. ද්වේෂය නිසා. ආන් ඒ වගේ කාරණාවන් ගෙනුත් භාග්‍යවතුන් වහන්සේ වැළකෙන්න කියලා දේශනා කළා. මේ බණපදේ අහන් ඉන්නකොට කාර්යාලවල වැඩ කරන දෙපාර්තමේන්තු ආයතනවල වැඩ කරන අයට මේ කාරණා ගැන පින්වත්නි ඔබට බොහෝ අත්දැකීම් ඇති. අපේ චරිත, අපේ ජීවිත කතාව තුළ මෙන්න මේ වගේ සිදුවීම් වලට අපටත් මුහුණ දෙන්න සිද්ධ වුණානේ කියලා අත්දැකීම් බොහෝමයක් ඇති. මොකද ද්වේෂය නිසා පෙර කරපු පුංචි කාරණයක් අල්ලගෙන, පුංචි හිතරිදීමක් අල්ලගෙන එක දිගට වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන අය ඕනතරම් අපිට මුණ ගැහෙනවා. ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා කියලා දේශනා කරන්නේ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? පින්වත්නි, ඡන්දය නිසා අගතියට යන්න එපා. කැමති කෙනාට වැඩිපුර දෙන්න යන්න එපා. ප්‍රියමනාප කෙනාට වැඩිපුර දෙන්න යන්න එපා. ප්‍රියමනාප කෙනා, කැමති කෙනා කියලා වාසි සහගත විදිහට කටයුතු කරවන්න යන්න එපා. නමුත් ද්වේෂය නිසාවත් අසවලා මගේ හතුරෙක්ය, අසවලා මගේ වෛරකාරයෙක්ය, අහවල් දවස් නම් මට දොස් කියනවා, බයිනවා කියලා ද්වේෂය නිසාත් පින්නත්නි යුක්තිය සංගවලා අයුක්තිය වෙනුවෙන් කතා කරන්න එපා. අයුක්ති සහගත දෙයක් සිද්ධ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි කාරණය තමයි මෝහා ගතිය. එහෙම නැත්නම් මෝහ ගතිය. මෝහ ගතිය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔන්න අපට දේශනා කරනවා. අපි දැන් කතා කළා ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. තමන් ප්‍රිය කැමති අයට විශේෂ වශයෙන් සලකලා වාසිදායක විදිහට කටයුතු කරන කෙනාටත් අතිනුත් පව්කම් සිද්ධ වෙනවා. ද්වේෂයෙන් අසවලා මගේ විරුද්ධකාරයෙක්, වෛරකාරයෙක් කියලා හංවඩු ගහලා ඒ කෙනාට අයුක්තියක් වනසේ අසාධාරණ වෙන විදිහට කටයුතු කළත් කිරීමෙනුත් පාප කර්ම රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි කාරණේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මෝහාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති.
මෝහයෙන් අගතියට ගිය කෙනා. ඒ කියන්නේ මෝහාගතින් කීවේ පින්නත්නි දැන් යම් කිසි දෙයක යුක්තිය සහ අයුක්තිය අසාධාරණීය සහ සාධාරණය නිවැරදි දේ සහ වැරදි දේ පිළිබඳව වෙන් කරලා තෝර බේරගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න ඒ කාරණේ සමතේකටපත් කරන්න හැකියාවක් නැතුව නුවණ මදව කටයුතු කරලා අයුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නවනම් යුක්තිය ඉක්මවල කටයුතු කරනවා නම් ආන් ඒකට තමයි මෝහා ගතිය කියලා දේශනාවේ සඳහන් කරන්නේ. එතකොට යම් ගැටලුවක් විසඳන්න Tamanට ඒ පිළිබඳ දැනුමක් නැත්නම් ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ පිළිබඳ අත්දැකීමක් නැත්නම් ඒ ගැටලුව විසඳන්නට යන්න හොඳ නැහැ. එහෙම යම් කිසි කෙනෙක් විසඳන්න යනවා නම් ඒ කෙනා නිසා අසාධාරණයට ලක් වෙන පීඩාවටපත් වෙන යම් පිරිසක් ඉන්නවා. එතකොට මෝහය නැමැති මේ අනවබෝධය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ ලෝකයේ යථාර්ථය යථාර්ථවාදීව දකින්න බැරිව කටයුතු කරන කෙනා පින්වත්නි අගතියට යනවා මෝහයෙන් අගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මෝහයෙන් අගතියට ගිය කෙනාට පින්වත්නි පාප කර්ම සිද්ධ වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. හතරවෙනි කාරණය තමයි බයාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. බයෙන් යම් හේකින් ආර්ය ශ්‍රාවකයා බයෙන් අගතියට යනවාද? බියෙන් අගතියටපත් වෙනවාද? ආන් ඒ කෙනත් බියෙන් අගතියට ගිහිලා පව් වැඩ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බියෙන් අගතියටපත් වෙනවා කියන්නේ බයාගතිය කියන්නේ තව කෙනෙකුට බය වෙලා අනේ ඔහු අතින් මට හිංසාවක් වෙයි පීඩාවක් වෙයි ඔහු මට තර්ජනය කරයි මාව මරලා දායි මෙහිම හිතලා පින්වත්නි යම් කෙනෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට බිය වෙලා ඔවුන්ට වාසි වෙන විදිහට යුක්තියට පිටුපාලා ක්‍රියා කරනවට සත්‍ය ධර්මයට පිටුපාලා ක්‍රියාත්මක වෙනවට කියනවා බයාගතිය කියලා. මේකත් කොච්චරනම් මේ වර්තමාන කාලේ වෙනවද? බල පුළුවන්කාරකම් නිසා ධනවත්කම් නිසා කුලවත්කම් නිසා පින්වත්නි ඒ බලය යොදාගෙන බොහෝ පිරිස් තාඩනයට පීඩනයට ලක් වෙනකොට අසවලා මෙන්න මේ වගේ දරුණු ගණේ කෙනෙක් මෙන්න මේ වගේ පුද්ගලයෙක් කියලා බියටපත් වෙලා සියලු දෙනාට පොදුවේ කටයුතු කරන්නේ නැතුව ඒ තැනැත්ත වෙනුවෙන් විශේෂ වරප්‍රසාද දෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක්ට පව්කම් නිරතුරුවම සිද්ධ වෙනවා කියලා දේශනා කරනවා. ඒ කාරණේ තවත් ටිකක් අපි සාකච්ඡා කළොත් දැන් වර්තමානයේ දේශපාලඥයින් හෝ වේවා වෙනත් තනතුරු දල්න නිලධාරීන් හෝ වේවා මං අසවල් කෙනෙක් මගේ තත්ත්වය මේකයි මට මෙන්න මේ වගේ දේවල් කරවන්න පුළුවන් කියලා කෙනෙක්ව බිය කරවලා බයටපත් කරවලා පින්නත්නි කටයුතු කරනවා පේනවා. ආන් ඒ වෙලාවට ඒ තැනැත්තා මේ සතර අගතියෙන් පිටට ගියපු කෙනෙක්. සතර අගතියෙන් තොර වෙච්ච කෙනෙක්. සතර අගතිය යෙදිච්ච කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරන පින්නත්නි යතෝකෝ ගහපති පුත්ත අරිය ශාවකෝ නේව ඡන්දාගතින්. යම් ආර්ය ශ්‍රාවකෙක් පින්නත්නි ඡන්දයෙන් අගතියට යන්නේ නැත්තම් එහෙම නැත්තම් අපි මෙහෙම කිව්වොත් එහෙම යම් කෙනෙක් තමන්ගේ ඥාතීත්වයක් හෝ මිත්‍රත්වයක් හෝ දැන හැඳුනුම්කමක් හෝ එහෙම නැත්තම් අල්ලස් ගැනීමක් හෝ නිසා තව කෙනෙකුට අසාධාරණයක් කරන්නේ නැත්තම් තව කෙනෙකුට අවාසියක් වෙන විදිහට කටයුතු කරන්නේ නැත්තම් තව කෙනෙක් පහතට දාලා කටයුතු කරන්නේ නැත්තම් සියලු දෙනාට සාධාරණ විදිහට සත්‍ය ධර්මයේ තුල පිහිටලා කටයුතු කරනවා නම් අපි ඒකට කියනවා ඡන්දාගතිය. සියලු දෙනාට සාධාරණ විදිහට තම තමන්ගේ මිත්‍රකම් ඥාතිකම් පැත්තකට දාලා අපේ ජීවිතේ කටයුතු සිද්ධ කරගෙන යනවා නම් ආන් ඒ කෙනාට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා පව්කම් නොකරන කෙනෙක්. එතකොට ඥාතීන්ට වාසියක් වෙන්න කියලාවත් පාපයක් කරන්නේ නැහැ. මිත්‍රයින්ට යහපතක් වෙන්න ඕන මිත්‍රයින්ට විශේෂ වාසියක් වෙන්න ඕන කියලා පව් කරන්නේ නැහැ.
එතකොට තමන්ට ලැබෙන තනතුරු තානාන්තරවල කටයුතු කරද්දී ඥාතීන්ට විශේෂයෙන් සංග්‍රහ කරන්න පුළුවන්කමක් නැහැ. මිත්‍රයින්ට විශේෂයෙන් සංග්‍රහ කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට බලන්න අද වර්තමාන සමාජයේ බොහෝ ප්‍රශ්න රටක් අර්බුදයකට වටන්න පුළුවන් තරමේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන මේ සතර අගතියෙන් මේ ලෝකේ පාලකයන් මේ රටේ පාලකයන් කටයුතු කරන නිසා නේද? සතර අගතියෙන් යුක්තව කටයුතු කරන නිසා නේද? එතකොට තමන්ගේ ඥාතීන් මිත්‍රයින් කියලා හැඳුනුම්කම් තියනවා කියලා ඒ අය වෙනුවෙන් අන් අයට අසාධාරණයක් අවාසියක් වෙන විදිහට කටයුතු නොකරනවා නම් ඒ කෙනා පින්වත්නි ඡන්දයෙන් අගතියට නොගියපු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි සාකච්ඡා කළා ද්වේෂය නිසා විරුද්ධකාරයෙක්ට වෛරකාරයෙක්ට අවාසි වෙන විදිහට අසාධාරණ වෙන විදිහට යුක්තිය ඉක්මවල කටයුතු කරනවා කියලා බොහෝ දෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න දෝසා ගතින් ගච්ඡති. යම්කිසි කෙනෙක් ද්වේෂයෙන් අගතියට යන්නේ නැත්තම් ඒ කියන්නේ වෛරයක් පරිමහන් නැත්තම් ඔබට මං වෙනුවෙන් මෙන්න මේ දේවල් කරන්න පුළුවන් නම් මටත් මේ වෙලාවේ ඔබට විරුද්ධව මේ දේවල් කරන්න පුළුවන් කියලා පලිගන්න නැත්තම් බලන්න මේ ලෝකේ කොච්චර පලිගැනීම් තියෙනවද කියලා. සහනාධාරයක් ගන්න ගියත් වෙන මොකක් හෝ දෙයකට ගියත් විදේශ රටක රැකියාවකට යන්න ගියත් අලුතින් ආයතනයකට ඇතුල් වෙන්න ගියත් කොච්චරනම් මිනිස්සු පලිගන්නවද? මොකක් හෝ අතීතයේ සිද්ධ වෙච්ච කාරණාවක් හිතේ තියාගෙන ඉඳලා මට මේ අහවල් දවසේ මෙහෙම දෙයක් කළානේ කියලා හිතේ තියාගෙන පැසව ඉඳලා ඒ කාරණේ අලලාගෙන පින්නත්නි සුදුසු දේ සුදුසු කාලේ ලබා දෙන්නේ. ලබා දිය යුතු දේ සම්පූර්ණ වශයෙන් දෙන්නේ. එහෙම නැත්නම් ප්‍රනීතව දිය යුතු දේ අප්‍රනීත විදිහට දෙනවා. පිරිසුදුව දිය යුතු දෙයක් තිබ්බොත් ඒක අපිරිසුදු කොට දෙනවා. මේ ආදී වශයෙන් වෛරය පරිමහමින් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ආන් ඒකෙන් වැළකෙනවා නම් ඒ කෙනාගේ ජීවිතේ පින්වත්නි පාප කර්ම දුරු කරන්න පහසුයි, පව්කම් දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෝසාගතින් ගච්ඡති. ඊළඟ කාරණය තමයි න මෝහාගතින් ගච්ඡති. මෝහයෙන් අගතියට යන්නේ නැතුව යම් ප්‍රශ්නයක් විසඳන්න අවශ්‍ය කොට සත්‍ය අසත්‍ය භාවය, යුක්තිය අයුක්තිය පිළිබඳ සාධාරණ අසාධාරණ භාවය පිළිබඳ අපක්ෂපාතීව බුද්ධිමත්ව විමසුම් නුවණකින් යුක්තව කටයුතු කරලා වඩාත් සුදුසු දේ වඩාත් නිවැරදි දේ සියලු දෙනාට පොදුවේ සිතක් සැලසෙන විදිහට සියලු දෙනාට පොදුවේ යහපතක් වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඒ කෙනා අතින් පව්කම් සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. මේ කාරණා සියල්ල ඔබේ ජීවිතයට ගලපලා බලන්න. විශේෂයෙන් රාජකාරී කරන අය තම තමන්ගේ ජීවිත දිහා බලන්න අපි කටයුතු කරද්දී ඡන්දයෙන් අගතියට ගිහිලාද? ප්‍රශ්නය නිවැරදිව අවබෝධ කරගන්න නැතුවද ඒකට විසඳුමක් දෙන්නේ? ගැටලුව පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරවද ඒකට විසඳුමක් දෙන්නේ? මෙන්න මේ විදිහට තමන්ගේ වෘත්තීන් දිහා බලනකොට ඔබට වැටහෙයි ඔබ මොන වගේ කෙනෙක්ද. බුදුරජාණන් වහන්සේ ආර්ය විනය තුල කිහි ශ්‍රාවකයන් උදෙසා පනවා වදාළ මේ විනය දේශනාව තුල භාග්‍යතුන් වහන්සේ සතර අගතියටපත් නොවෙන්න කියලා දේශනා කළේ මෙන්න මේ කාරණාවන්ගෙන් ඔබේ ජීවිත වෙනස් කරවන්න ඕන නිසා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ලෝකෙ මිනිසු මෝහයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, ඡන්දයෙන් අගතියට යනවා. අගතියට ගිහිල්ලා සාධාරණ වෙනුවට අසාධාරණයට වෙනවා. වාසයක් ලැබිය යුතුයි නම් පොදුවේ සියලු දෙනා එක හා සමානව ඒක ඒ සාධාරණත්වයේ පැත්තකින් තියලා තමන් පුද්ගලිකව වාසි සහගත ලෙස හැසිරෙනවා. ඒ වගේම තමයි මේ මෝහය නිසා, නොදන්නකම නිසා, අනවබෝධය නිසා පින්වත්නි බොහෝ තීන්දුව తీරන ගන්න උදවිය තමන්ගේ තීන්දුව తీරන වැරදි විදිහට, નિરර්ථක විදිහට ගන්න අවස්ථා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක් අතින්
පාප කර්ම සිද්ධ වෙනවා. නමුත් යම් කෙනෙක් මෝහයෙන් අගතියට යන්නේ නැත්නම් ඒ කෙනා අතින් පව් වෙනවා බොහෝ අඩුයි සහ පව් නොවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හතරවෙනි කාරණය තමයි න භයාගතින් ගච්ඡති. යම් කෙනෙක් බියෙන් අගතියට යන්නේ නැත්නම් කෙනෙකුට බය වෙලා ඒ කෙනා මට මෙහෙම දෙයක් කරයි මාව මරයි ගහයි කියලා ඒ කෙනාට බය වෙලා එයා වෙනුවෙන් විශේෂත්වයක් දක්වලා එයාට වාසි වෙන විදිහට අන් අයට අසාධාරණයක් අවාසියක් වෙන විදිහට කටයුතු කරනවා නම් ආන් ඒ කෙනා පින්වත්නි බයෙන් අගතියටපත් වෙච්ච කෙනෙක්. බයෙන් අගතියට ගියපු කෙනෙක්. එතකොට අපි ඕනම වෙලාවක හිතන්න ඕන අපි සාධාරණයේ තුල ජීවත් වෙනවා. සත්‍ය තුල ජීවත් වෙනවා. යම් කිසි දෙයක් යම් ලෙසකින් පොදුවේ බෙදා හැරිය යුතුද? පොදුවේ ලබා දිය යුතුද? ඒක පොදුවේම ලබා දෙන්න අපි ඉදිරිපත් වෙනවා. කාටවත් බය අපේ ජීවිතයේ මේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ කියන තැනට එන්න ඕන. පින්වත්නි මේ ಗುಣධර්ම මේ කියන පාප ධර්මයන්ගෙන් වැළකීම ඔබේ ජීවිතය තුළ පුරුදු කර පුහුණු කළොත් ඔබේ ජීවිතය ඔබ හිතනවට වඩා වෙනස් වෙන ජීවිතයක් බවට පත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේහි චතුහි ඨානේහි පාපකම්මං න කරෝති තී යම් කෙනෙක් පින්වත්නි මේ සතර කාරණාවන්ගෙන් පව්කම් නොකරන්නේද? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතදවෝච සත්වා. භාග්‍යවතුන් වහන්සේ නැවත ගාථා බන්ධනයක් වශයෙන් මේ කාරණාව දේශනා කරනවා. චන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං අතිවත්තති නහීයතේ තස්ස යසෝ කාලපක්ඛෝව චන්දිමා. ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් සහ මෝහයෙන් යමෙක් යුක්ති ධර්මය ඉක්මවන්නේ නැත්තම් යුක්ති ධර්මය ඉක්මවනවා නම් අයුක්ති ධර්මය තුල පිහිටලා කටයුතු කරනවා නම් ආන් ඒ කෙනා අමාවක හඳ වගේ. ඒ කෙනාගේ ජීවිතය අඳුරුයි. ඒ කෙනාගේ යසස ඒ පුද්ගලයාගේ යසස පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අමාවක දවසට හඳ පායන්නේ. ආන් ඒ වගේ යසසක් ඇත්තේ නැහැ. ඔන්න මේ සතර අගතිය පිළිබඳ අවබෝධයෙන් සතර අගතියෙන් යුක්තව කටයුතු කරනවා වෙනුවට යම් කෙනෙකුට පුළුවන් නම් ඡන්දයෙන් අගතියටපත් නොවී ඉන්න, ද්වේෂයෙන් අගතියටපත් නොවී ඉන්න, බයෙන් අගතියටපත් නොවී ඉන්න, මෝහයෙන් අගතියටපත් නොවී ඉන්න භාග්‍යවතුන් වහන්සේ ඒකට දේශනා කරනවා ඡන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං නාති වත්තති ආපහුරති තස්ස යසෝ සුක්ඛපක්ඛෝව චන්දිමාති. යම් කෙනෙක් ඡන්දයෙන් ද්වේෂයෙන් බියෙන් මෝහයෙන් යුක්ති ධර්මය ඉක්මවන්නේ නැත්තම් යුක්තිය ඉක්මවන්නේ නැත්තම් සාධාරණත්වය තුළ පිහිටලා කටයුතු කරනවා නම් ආන් ඒ කෙනාගේ යසස පුරහඳ වගේ. පුර පසළොස්වක පොහොය දවසට පායන හඳ බොහොම ලස්සන සෞම්‍ය හඳ මඩලක්. ආන් ඒ පුරහඳ වගේ බැබලෙනවා කියලා සඳහන් කරනවා කුමන කාරණයෙන්ද? යසසින්. එතකොට තමන්ගේ ජීවිතයේ යසසින් බැබලෙන්න නම් තමන් මේ කියපු සතර අගතියෙන් පින්වත්නි යුක්ති ධර්මය නොඉක්මවල කටයුතු කරන්න ඕන. යුක්තිය තුල පිහිටලා කටයුතු කරන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතයේ යසසින් බැබලෙන ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ ඒකාන්තයෙන් ඔබ හැම කෙනෙකුටම උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. පින්වත්නි අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ සිංහාලෝවාද සූත්‍ර දේශනාව. එහෙම නැත්නම් සිංහාලක සූත්‍රය පිළිබඳව. සිංහාලක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරයට පෙර මා ආරම්භයේදී සිහිපත් කළා වගේ සදිසාවන් වසාලන්න කියලා දේශනා කරනවා. ඒ අනුව සදිසා වසාලීම පිණිස වහලා දාන්න උපකාර වෙන ලාමක පාප ධර්මතා 14ක් දුරු කිරීමේ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ වදාළා.
ලාමක පාප ධර්ම 14කින් පහ වුණොත් දුරු වුණොත් ආන් ඒ කෙනා සදිසා නමස්කාරයට සුදුසුයි කියලා වදාලා. අපි මේ ලාමක පාප ධර්ම වලින් මේ වෙනකොට 8ක් සාකච්ඡා කරලා අවසන්. කර්මක්ලේශ ධර්ම 4 පිළිබඳවත් සතර අගති පිළිබඳවත් අපි සාකච්ඡා කළා. එතකොට කර්මක්ලේශ ධර්ම 4 නැවතත් අපි කීවොත් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය සහ මුසාවාදය කියන මේ සතර කර්මක්ලේශයන් ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතර අගතිය, ඡන්දාගතිය, දෝසාගතිය, භයාගතිය, මෝහාගතිය කියන මෙන්න මේ අගති ධර්මයන් නිසා යුක්තිය ඉක්මවල කටයුතු කරන්නේ නැත්නම් ආන් ඒ කෙනා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සදිසා නමස්කාරයේ පිනිස සපුරන්න ඕන සුදුසුකම් 14 ප්‍රහාණය කළ යුතු පාප ධර්මතා 14 පින්වත්නි 8ක් සම්පූර්ණ කළා වෙනවා. එතකොට ප්‍රහාණය කළ යුතු පාප ධර්මතා 14න් 8ක් ප්‍රහාණය කළා වෙනවා. කාරණා 8ක් ඔබේ ජීවිතේ පුරුදු කළ යුතු වෙනවා සදිසා නමස්කාරය සඳහා සූදානම් වෙනවා නම්. තවත් කාරණා 6ක් ඒ සඳහා එකතු වෙනවා. ඒ පිළිබඳ අපි සාකච්ඡා කරමු මීළඟ දේශනාව තුළින්. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට කොහොමද අපි සදිසා නමස්කාරය සඳහා සුදුසුකම් ලබන්නේ? ඒ වෙනුවෙන් අපිට භාග්‍යවතුන් වහන්සේ සදිසාවන් වසාලන්න දේශනා කළා. මේ වෙනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පාප ධර්ම 14න් 8ක් පිළිබඳ අවබෝධය තියෙනවා. තවත් 6ක් පිළිබඳව අපි ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරමු. මේ දේශනා මාලාව ආරම්භ වුණේ මේ සිංහාලෝවාද සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරන දේශනා මාලාවේ අද දවසේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ ඉතාලියේ බ්‍රේෂියා වල පදිංචි වෙලා ඉන්න කේ.ඒ. බුද්ධිකා පින්වත් දියණිය. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ හලාවත මාරවිල පදිංචි එස්.එම්. මල්ලිකා මැණිකේ ආදරණීය මව්තුමියගේ ජන්මදිනයට ආශිර්වාද කරන්න ජූනි මාසේ 20 වන දිනට යෙදෙන 58 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්න. ඒ මව්තුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරමුණු කොටගෙන තිබෙනවා සුජීවත්ව වාසය කරන කේ.ඒ. චන්ද්‍රසේන පියතුමන්ටත්, කේ.ඒ. පෝෂිත කෞශල්‍ය, කේ.ඒ. සසිත උෂාන් යන සහෝදරයින්ටත්, ධනුෂිකා සුදර්ශනී නැගණියටත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගියපු එස්.එම්. පුංචිරාල අප්පුහාමි අත්තට, පී.එම්. පේමාවතී කිරියම්මට, කේ.ඒ. විලියම්ස් යට, එම්.ඒ. ලීසනෝනා කිරියම්ම ඇතුළු නමින් නිදන ප්‍රාප්ත වර්ග පරම්පරාගත සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කොටගෙන තිබෙනවා. ඒ වගේම බොහොම සත්පුරුෂ ලෙසින් දේශකයන් වහන්සේ වන අපහටත්, ඒ වගේම පූජනීය මහා සංඝරුවනටත් ආශිර්වාද කරන්න ඒ පිරිස බලාපොරොත්තු වෙනවා. බණ අහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරලා කටයුතු කරන්නට යෙදෙන්නේ. දායකත්වයේ දරුවේ පින්වත් මහත්මියටත්, සෙත්පතන්න බලාපොරොත්තු වෙන ජන්මදිනය සමරන පින්වත් මල්ලිකා මව්තුමියටත්, ඒ පවුලේ පියතුමන් ප්‍රධාන සියලු දෙනාටත්, පවුලට සහසම්බන්ධ ඥාති හිත මිත්‍රාදී හැම කෙනෙකුටමත් අද මේ දේශනාව ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ හැම කෙනෙකුටමත් මේ සද්ධර්ම ශ්‍රවණමය දේශනාමය කුසලයේ කරන කොටගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ආයුරාෝග්‍ය භාග්යාදියම උදාපත් වේවා. ත්‍රි හේතුක වන්නේ නම් මේ ජීවිතය තුලදීම උතුම් ධර්මාවබෝධය වේවා. ඒ නොවන කල්හි තාම කෙටි කාලයකින් සපසහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මෙපින් උපකාර වේවා.
පවතිවා කියලා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නම් සඳහන් කරමින් පින් දෙන්න බලාපොරොත්තු වුණු සියලුම මියගිය ඥාතීන්ටත් නම් සඳහන් නොකළා වූද සියලු වර්ග පරම්පරාගත සකල ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු මියගිය ඥාතීන් පතන බෝධියකින් උතුම් නිවනට පත්වේවා කියලා මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරමු. ලෝකයේ ශාසනය ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට නාලොව නාපිරිසට අපරැස් කළ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනට පත්වේවා කියලා මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරමු. ආඛා සට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. තුනුරුවනේ අනන්ත ගුණ බෙලෙන් සියලු දෙනාට සියලු යහපත උදාපත් වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ හලාවත මාරවිල පදිංචි එස්.එම්. මල්ලිකා මැණිකේ ආදරණීය මෞතුමියගේ ජුනි මාස 20 වන දිනට යෙදෙන 58 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ උපන් දිනය වෙනුවෙන් දීර්ඝායුෂ පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ බ්‍රේෂියා සිට කේ.ඒ. බුද්ධිකා ආදරණීය පින්වත් දියණිය වෙසෙන් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් කේ.ඒ. බුද්ධිකා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා